තියෙන අපිට ධාරා විද්‍යුතය පාඩමේ වැදගත්ම කොටස තියෙන්නේ ඕම් නියමය. මට මැසේජ් එකක් දාන්න මම නැවැත්තේ කොතනද කියලා මට මතක නැහැ. දැන් ලයිට් ගිහලා පොඩි අවුලක් ගියානේ. ප්‍රස්තාරය ඇන්දද බලන්න. කවුරු මැසේජ් එකක් දාන්න මට ඉක්මන් කළා. මේ බලන්නකෝ. ඔන්න. ධාරාවට එදිරිව. හරිද? විභව අන්තරය. විභව අන්තරය ප්‍රස්ථාරගත කරාම එන්නේ මොන වගේ කෙනෙක්ද? මූලාක්ෂරයන ප්‍රස්ථාරයක් එන්නේ. මොකද්ද ඕම් කියන්නේ? ඕම් කියන්නේ නියත උෂ්ණත්වයකදී සන්නායකයක් තුලින් ගමන් කරන විද්‍යුත් ධාරාව ඒ සන්නායකයේ දෙකෙලවර විභවාන්තරයට අනුලෝම සමානුපාතික වේ. ඔච්චරයි. නියත උෂ්ණත්වයකදී සන්නායකයක් තුලින් ගමන් කරන විද්‍යුත් ධාරාව ඒ සන්නායකයේ දෙකෙලවර විභවාන්තරයට අනුලෝම සමානුපාතික වේ. එච්චරයි. මම ඔයාලට කියන්නවා නිව්ටන්ගේ දෙවන නියමයේදී පුතේ සමානුපාතික ලකුණක් අයින් කරලා ඒක සමීකරණයක් බවට පත් කරන්න නම් නියතයකින් ගුණ කරන්න ඕන. එහෙනම් k සමානයි නියතය. එහෙනම් මම මේක මෙහෙම කරලා k සමානයි ki කියලා මම ලියනවා. ඔව් සමානුපාතික ලකුණක් අයින් කරලා ඒක සමීකරණයක් බවට පත් කරන්න ඕන නම් නියතයකින් ගුණ කරන්න ඕන. අන්න පස්සේ කාලේ විද්‍යාඥයෝ හොයා ගන්නවා මේ k කියලා කියන්නේ මොකද්ද? ප්‍රතිරෝධය කියලා. ප්‍රතිරෝධය. ඒකෙන් එතන r කියලා දානවා. දැන් k ලියන්නේ v සමානයි ir. ඔන්න v සමානයි ir. ඔච්චරයි. ඔන්න එහෙනම් v කියන්නේ විභවාන්තරය, i කියන්නේ ධාරාව, r කියන්නේ ප්‍රතිරෝධය. අපි උඩ කතා කරානේ. එතකොට අපි කතා කරානේ පුතේ මේ බලන්නකෝ මේ සමීකරණේ නැත්නම් මේ සමීකරණයෙන් අදින ප්‍රස්ථාරයේ y කියන්නේ කවුද? දැන් y සමානයි mx නේ. මේක සමාන වෙනවා v සමානයි ir ට. ඔව් එතකොට මේකේ y අක්ෂයේ ඛණ්ඩාංක වලින් ලැබෙන්නේ කවුද? විභවාන්තරය. ඔව්. එතකොට x අක්ෂයෙන් ලැබෙන්නේ මොකද්ද? ධාරාව. අනුපතේ මේ සමීකරණේ අනුක්‍රමණයෙන් ලැබෙන්නේ මොකද්ද? ප්‍රතිරෝධය. ඔන්න. ඔච්චරයි. අපි උතරින් නැවැත්තුවේ නේ. හරි. එහෙනම් අපි පොඩි ගානක් හදමු. හරි පටන් ගන්න බලන්න. ලියන්න. ප්‍රතිරෝධයක් තුලින් ගමන් කරන ධාරාවේ අගය පළවෙනි ප්‍රශ්නේ. ප්‍රතිරෝධයක් තුලින් ගමන් කරන ධාරාවේ අගය ප්‍රතිරෝධයක් තුලින් ගමන් කරන ධාරාවේ අගය ඇම්පියර් 5කි. ප්‍රතිරෝධයක් තුලින් ගමන් කරන ධාරාවේ අගය ඇම්පියර් 5කි. ඇම්පියර් 5කි. එම ප්‍රතිරෝධයේ දෙකලවර විභවාන්තරය වෝල්ට් 20කි. එම ප්‍රතිරෝධයේ දෙකලවර විභවාන්තරය වෝල්ට් 20කි. ප්‍රතිරෝධයක් තුලින් ගමන් කරන ධාරාවේ අගය ඇම්පියර් 5කි. ඒ ප්‍රතිරෝධයේ දෙකලවර විභවාන්තරය වෝල්ට් 20කි. එම ප්‍රතිරෝධයේ අගය සොයන්න. එම් ප්‍රතිරෝධයේ අගය සොයන්න. හරි. හදන්න බලන්න ඉක්මන් කළා. හොඳයි. හදන්න පුළුවන් ඉක්මන් කරමු. දැන් මෙතන හරිනේ. I දීලා තියෙනවා, V දීලා තියෙනවා, R අහන්නේ සරල සමීකරණයක් 4 ඕම්. අපි ටියුට් එකට යන් ඉක්මන් කළා. එතකොට අපෙන් අහන විභවාන්තරය නේද පුතේ? එහෙනම් විභවාන්තරය දන්නේ නැහැ. ඒක අහන්නේ ධාරාව කොච්චරද? ඇම්පියර් 5යි. ප්‍රතිරෝධය කොච්චරද? 10යි ඕම්. උත්තරේ කීයක් එනවයි? 50යි වෝල්ට්. මෙන්න 111ට උත්තරේ.
112ට යන් V සමානයි IR. හරි විභවාන්තරය දන්නවා 3 වෝල්ට් කියලා. ධාරාව දන්නේ නැහැ. ඔය එක තමයි අහන්නේ. ප්‍රතිරෝධය 6යි ඕම්. ඔන්න. දෙපැත්ත 6න් බෙදුවා. එම නිසා I සමාන වෙනවා කීයද? 0.5 ඇම්පියර්. 0.5 ඇම්පියර්. 113ට යන් V සමානයි IR. මම කොච්චර ලේසිද බලන්න සරල සමීකරණයක් නෙන්නේ. විභවාන්තරය පුතේ 12යි වෝල්ට්. ධාරාව කීයද? 0.3 ඇම්පියර් ගුණ කිරීම R. හරිනේ. දෙපැත්ත බෙදනවා 0.3න් බෙදනවා. මේකත් 0.3න් බෙදනවා. මෙයාට මෙයා කැපුණා. එම නිසා R සමාන වෙනවා 12 බෙදීම 0.3. දෙපැත්ත 10න් ගුණ කරන්න හරය ලැබෙයි දෙකම. එන්නේ 120 බෙදීම 3. උත්තරේ කීයද? 40යි ඕම්. හරිද බලන්න අපේ කට්ටිය? හරි. මෙන්න අඳින මේක ඉක්මන් කළා. මට මෙසේජ් එකක් දාන්න ඉක්මනට 4යි ඕම් ගමන් කර ධාරාව 10යි ඇම්පියර්. විභවාන්තරය හොයන්න ඉක්මන් කළා. පළවෙනි එක. දෙවෙනි එක පටන් ගන්න ඉක්මන් කළා. දැන් මේ අඩුවල් තියදී හුරුතල් වෙන්න එපා. ප්‍රතිරෝධය අපෙන් අහන්නේ. ධාරාව 2යි ඇම්පියර්. විභවාන්තරය 10යි. අපෙන් අහන්නේ ප්‍රතිරෝධය. හරි හදමු බලන්න. මෙන්න V සමානයි IR. V සමානයි IR. ඔව්. පුතේ විභවාන්තරේ කෝ ඒක තමයි අහන්නේ. ධාරාව 10යි ඇම්පියර්. ප්‍රතිරෝධය 4යි ඕම්. උත්තරේ කීයක් එනවද? 40යි වෝල්ට්. හරි මෙතෙන්ට දාන්න V සමානයි IR. V සමානයි IR. විභවාන්තරය 10යි වෝල්ට්. 10යි වෝල්ට්. ධාරාව 2යි ඇම්පියර්. ප්‍රතිරෝධය දන්නේ නැහැ. දෙපැත්ත දෙකෙන් බෙදුවා. එම නිසා R සමාන වෙනවා 5යි ඕම්. 5යි ඕම්. ඔන්න ඕම් නියමය සත්‍යාපනය කිරීම. සත්‍යාපනය කිරීම. ලියන්න. ඕම් නියමය සත්‍යාපනය කිරීම. පුතේ ඕම් නියමය සත්‍යාපනය කරනවයි කියලා කියන්නේ ඕම් නියමය ඇත්තේ කියලා ඔප්පු කරනවයි කියන එක. සත්‍යාපනය කියන්නේ ඒකනේ. ඕම් නියමය ඇත්තේ කියලා ඔප්පු කරන එක. ඕම් මොකද්ද කියන්නේ? ඕම් කියනවා නියත උෂ්ණත්වයකදී සන්නායකයක් තුලින් ගමන් කරන විද්‍යුත් ධාරාව ඒ සන්නායකේ දෙකෙලවර විභවාන්තරයට අනුලෝම සමානුපාතික වේ කියලා. මොකද අනුලෝම සමානුපාතිකයි කියන්නේ? තේ මේ බලන්නකෝ. ධාරාව වැඩි කරනකොට විභවාන්තරයත් වැඩි වෙන්න ඕන. ධාරාව අඩු කරනකොට විභවාන්තරයත් අඩු වෙන්න ඕන. අන්න අනුලෝම සමානුපාතිකයි. අනුලෝම සමානුපාතිකයි. අර ගණන් වල වගේ. අනුලෝමව සමානුපාතික. මොකද්ද පුතේ ප්‍රතිලෝම සමානුපාතිකයි කියන්නේ? F සමානයි MA. ඔන්න බලන්න පොඩ්ඩක්. මේ ස්කන්ධය වැඩි කරනකොට නැත්නම් අපි හිතමුකෝ මෙන්න මෙහෙම ගමුකෝ. අපි දන්න එකක් ගමු නැත්තම්. ඒක වඩු ගණන නැහැ තාම. අපි හිතන්න නිකන් ඔන්න. එහෙම සමීකරණයක් නැහැ. V සමානයි I බෙදීම K කියලා එකක් තියෙක හිතන්නකෝ ඔයා වරුවට. දැන් බලන්නකෝ. මේ K වලගේ වැඩි කරනකොට ගණන් වලින් මං කියන්නේ V වලගේ අඩු වෙනවා. අන්න එහෙනම් ප්‍රතිලෝම සමානුපාතිකයි. ප්‍රතිලෝමව සමානුපාතිකයි. ඔන්න ප්‍රතිලෝම සමානුපාතිකයි.
දැන් අනුලෝම සමානුපාතිකය කියන්නේ මොකද්ද? යම් සාධකයකගේ වැඩි වෙනකොට අනිත් සාධකයගේත් ඒ හා සමාන ප්‍රමාණයෙන් වැඩි වෙනවා. අඩු වෙනකොට අඩු වෙන්න ඕනේ නම් අනුලෝම සමානුපාතිකයි. මොකද්ද ප්‍රතිලෝම සමානුපාතිකයි කියන්නේ? යම් සාධකයකගේ අඩු වෙනකොට අනිත් සාධකයගේ ඊ වැඩි වෙනවා. දැන් පුතේ k ගේගේ අඩු කරවතින් මොකෝ වෙන්නේ? k ගේගේ අඩු කරවතින් b ගේගේ වැඩි වෙනවා. ඔන්න. අපි ඕකට කියනවා මොකද්ද? ප්‍රතිලෝම සමානුපාතිකයි කියලා. එහෙනම් දැන් sorry. ඔයාලට පුළුවන් වෙන්න ඕනේ අනුලෝම සමානුපාතික හා ප්‍රතිලෝම සමානුපාතික කියන කතාව තේරුම් ගන්න. ඔව්. තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ ඔයාට මොකද්ද මේ කිව්වේ කියලා. මේ පැට්‍රිකල් එක. මෙන්න නික්‍රෝම කම්බි දඟරයක් ගන්නවා මම. උදේ නික්‍රෝම කියන්නේ ප්‍රතිරෝධය ඉතාමත්ම අධික මිශ්‍ර ලෝහයක්. මෙන්න ඇම්පියර් ඇමීටරය. මේ සුච්චය. මේ වියලි කෝෂ කීපයක් ගන්නවා. මෙතෙන්ට මම ගන්නවා ධාරා නියාමකයක්. මෙතෙන්ට ගන්නවා මම වෝල්ට් මීටරයක්. ඔන්න. හරිද බලන්න? හරිද බලන්න? ඔන්න. හරිද? ඊටමත් වැදගත්. මම කොලයක් අරගෙන හරිද? ඔයාලට පේනව නම් කියන්න. sorry පේන්නේ නැත්නම් කියන්න. මෙන්න මෙහෙම පස්තාරයක් ගහ ගන්නවා. මෙතන වෝල්ට් මීටරේ පාඨාංකය, මෙතන ඇමීටරේ පාඨාංකය. මෙතන වෝල්ට් මීටරේ පාඨාංකය, මෙතන ඇමීටරේ පාඨාංකය. හරිනේ? මෙන්න මම කරන විදිය. පුතේ මෙන්න මේ සුචය මම ඔන් කරනවා. ඉස්සර වෙලා යන ධාරා නියාමකයට. මට කියන්නේ ධාරා නියාමකේ කාර්යය මොකද්ද? ධාරා නියාමක මම පොඩ්ඩක් ඉන්ටර්වල් එකෙන් පස්සේ වෙන්නන්නම් ධාරා නියාමකයක් රූපයක් ඔයාට. ඔයාට මතකයි ඒක. ධාරා නියාමකයෙන් කරන්න පුතේ යා විචල්්‍ය ප්‍රතිරෝධයක්. ධාරා නියාමකය. ඔව්. ඒ කියන්නේ අපිට ප්‍රතිරෝධය අඩු වැඩි කරගන්න පුළුවන් පොඩ්ඩක් එක එහාට මෙහාට අරන් ගිහිල්ලා. ඔන්න ඔය 8 වසරේදී මම දුන්නු ටියුට් එකේ තියෙන ඔයාට ධාරා නියාමකයක්. ඒ කියන්නේ මම මේ පාඩම කරානේ මතකනේ විදුලි පාඩම ධාරා නියාමකයක්. ඔව්. දැන් ධාරා නියාමකයෙන් අපිට පුළුවන් අපිට ඕන පරිදි ප්‍රතිරෝධය අඩු වැඩි කරගන්න පුළුවන්. අන්න මම පුතේ මෙයාගෙන් ප්‍රතිරෝධය අඩුම කරනවා. ඔන්න. sorry. වැරදුනා. ප්‍රතිරෝධය වැඩිම කරනවා මම. ප්‍රතිරෝධය වැඩිම කරනවා. ප්‍රතිරෝධය වැඩිම කරලා මේ ස්විච් එක ඔන් කරනවා මම. මේ ස්විච් එක ඔන් කරනවා. මොකද කරේ? ප්‍රතිරෝධය වැඩිම කරා. ප්‍රතිරෝධය වැඩිම කරලා මම ස්විච් එක ඔන් කරා. ඉක්මනින්ම මම මොකද කරන්නේ? ඇමීටරයේයි වෝල්ට් මීටරයේ පාඨාංක ලබා ගන්නවා. අන්න ඇමීටරයේ පාඨාංක ඇම්පියර් 2යි වෝල්ට් මීටර පාඨාංකය 4යි වෝල්ට්. පාඨාංක අරගත් ගමම්ම මෙයා ඔෆ් කරනවා. ජොබ් කරා. හරි. ඊළඟට ආපහු යනවා ධාරා නියාමකේ හම්බෙන්නේ. තව ටිකක් ප්‍රතිරෝධය අඩු කරනවා. ප්‍රතිරෝධය පොඩ්ඩක් අඩු කරනවා. පොඩ්ඩක් අඩු කරලා සුචේ ඔන් කරනවා. ඔන් කරලා මම ඇමීටරේ පාඨාංකයයි වෝල්ට් මීටරේ පාඨාංකයයි ගන්නවා. අන්න ඇමීටරේ පාඨාංකය 3යි ඇම්පියර් වෙනකොට මෙයා මට පෙන්නලා තියෙනවා 6යි වෝල්ට්. පාඨාංක අරගත්ත වහාම මේක ඔෆ් කරනවා. හරි ලේසි. ඊළඟට මොකද කරන්නේ? ආපහු යනවා ධාරා නියාමකයට. මතක ගන්න පුතේ ධාරා නියාමකයේ ළඟට යනකොට සුචය ඕෆ් කරලා තියෙන්න ඕන. අන්න ධාරා නියාමකයේ ළඟට ගිහලා තව පුඩක් පුතේ ප්‍රතිරෝධය අඩු කරනවා. පුළුවන්. අර සීරු මාරු කරන්න පොඩි කොටසක් තියෙන. ඒක මෙහාට අරන් යනකොට ප්‍රතිරෝධය අඩු වෙනවා. ප්‍රතිරෝධය අඩු කරනවා. අඩු කර ස්විච් එක ඔන් කරනවා. ඔන් කළා ඉක්මනින්ම ඇමීටරේ වෝල්ට් මීටර පාඨාංක බලනවා. ඇමීටරේ පාඨාංකය 4යි ඇම්පියර් මෙයාගේ 8යි වෝල්ට්. පාඨාංක ඉක්මනින්ම ගන්නවා. අරගෙන ඉවර වෙනත් එකම ඔෆ් කරනවා. හරි. ඔක තව ටිකක් ප්‍රතිරෝධය අඩු කරනවා. අන්න. ප්‍රතිරෝධය අඩු කරනකොට පරිපථය තුලින් ගමන් කරන ධාරාව මොකක් වෙනවද?
වැඩි වෙනවා. ඔව්. ප්‍රතිරෝධය අඩු වෙන තරම. දැන් ප්‍රතිරෝධය වැඩි නම් ගමන් කර ධාරාව මොකෝ වෙන්නේ? අඩු වෙන්න එපේ. ඔව්. ප්‍රතිරෝධය වැඩි නම්. නමුත් දැන් එන්න ප්‍රතිරෝධය අඩු කරනකොට ගමන් කර ධාරාව වැඩි වෙනවා. පුතේ මෙන්න. තව ටිකක් ප්‍රතිරෝධය අඩු කරා මං අඩු කරලා සුචේ ඔන් කරනවා. ඔන් කරලා ගන්නවා මෙන්න ඇම්පියර් 5යි මෙයා 10යි වෝල්ට්. අන් සුචේ ඔෆ් කරා. දැන් හරි. දැන් හරි. දැන් මම මොකද කරන්නේ? ස්විච් ඔෆ් කළා. දැන් මම මෙන්න මේ කණ්ඩාංක අරගෙන ප්‍රස්ථාරයක් නිරූපණය කරනවා. ප්‍රස්ථාර නිරූපණය කරනවා. ඒතර කවුද මේ? මේ y කණ්ඩාංකය. මේක x කණ්ඩාංකය. එහෙනම් ප්‍රස්ථාරයක් අඳිනවා මම මේ විදියට. ඔන්න උදේ. මෙතෙන්ට මම ගන්නේ මොකද්ද? ධාරාව ඇම්පියර් වලින්. මෙතෙන්ට ගන්නේ විභවාන්තරය වෝල්ට් වලින්. හරි බිඳුවයි. ධාරාව බලන්නකෝ 2 ඊළඟට 4 ඊළඟට 6 sorry වැරදුනා 2 3 2 3 4 5 ඔන්න හරිනේ ඔයාලට පේන්නේ නැද්ද ඒක 4 5 හරිනේ ඔන්න ගත්තා දැන් විභවාන්තරයත් මම ගන්නවා කීයද විභවාන්තරය 4ෙන් පටන් ගන්න තියෙන්නේ 4 6 8 10 දැන් කණ්ඩාංක ලකුණු කරනවා මං හරි බිඳුවේදී බිඳුවයි ඇම්පියර් දෙකේදී කීයද වෝල්ට් 4යි 3ේදී 6යි 4ේදී 8යි 5ේදී 10යි හරි දැන් මම මෙහෙම යන්න පස්තාරේ ඔන්න දැන් ඔයාලට පේනවා මොකද්ද පේන්නේ මූල ලක්ෂ්‍ය හරහා යන පස්තාරයක් තමයි අවිලා තියෙන්නේ ඔන්න දැන් මම මොකද කරන්නේ හරි දැක්කනේ මේ බලන්නකෝ ධාරාව වැඩි වෙනකොට විභවාන්තරයත් ඒ හා සමාන වැඩි වෙලා තියෙනවා පුතේ මෙන්න 2 3 4 5 වෙනකොට මෙයා 4 6 8 10 අන්න බලන්නකෝ සන්නායක ඇතුළෙන් ගමන් කරන විද්‍යුත් ධාරාව ඒ සන්නායකයේ දෙකලවර විභවාන්තරයට අනුලෝම සමානුපාතික වේ. උදේ ධාරාව මොන අගයකින්ද වැඩි වෙන්නේ? ඒ අනුපාතයෙන්ම විභවාන්තරයත් වැඩි වෙනවා. ඔයාගේ සර් ඉතින් ධාරාව වැඩි උනේ ඇම්පියර් 1නේ. එන විභවාන්තරයත් 1 වැඩි වෙන්න ඕනේ කියලා. නෑ. විභවාන්තරය කියන්නේ එකක්. ඒක මනින්නේ වෝල්ට් මගින්. ධාරාව කියන්නේ තව එකක්. ඒක වනින්නේ ඇම්පියර් මගින්. බලන්න අනුපාතය. අනුපාතය බලන්න පුතේ. මේක 2 3 4 5 වෙනකොට මෙයා 4 5 වෙලා තියෙනවද? නෑ 4 6 8 10 වෙලා තියෙනවා. අර වැඩි වෙන ස්ටෙප් එක මේ අනුපාතය සමාන වෙන්නේ. එතකොට ඔයාගේ සර් ඉතින් ඇම්පියර් 2 ඉඳලා 3ට 1යිනේ වැඩි උනේ. එහෙනම් වෝල්ට් වලගේත් 5 ඉඳලා 6ටනේ වැඩි වෙන්නේ. 4 ඉඳන් 5ටනේ වැඩි වෙන්න ඕන කියලා. නෑ එහෙම නෙමෙයි මෙතෙන්ද කියන්නේ. මෙයා වැඩි වෙන රටාව පේනවනේ ඔයාට. අන්න ධාරා වැඩි වෙන රටාවට සමානුපාතිකව විභවාන්තරයත් පුතේ වැඩි වෙනවා. මේ බලන්නකෝ. 2 ඉඳලා 3ට එකක් වැඩි වෙනකොට මෙතන 4 ඉඳලා 6ට 2යි වැඩි වෙලා තියෙන්නේ. 4 ඉඳලා 8ට ඒත් 2යි. 8 ඉඳලා 10ට ඒත් 2යි. ඔන්න පස්තාරයෙන්ද. දැන් අපෙන් අහනවා මෙන්න මේ නික්‍රෝම් කම්බියේ ප්‍රතිරෝධය. පුතේ මොකද්ද කරන්න ඕන? ඔයා දන්නවා මෙන්න මේ නියමයෙන් නැත්නම් මේ පස්තාරේ අනුක්‍රමණය හොයන්න අනුක්‍රමණයෙන් ලැබෙන්නේ මොකද්ද? ප්‍රතිරෝධය. කාගේද? මේ නික්‍රෝම් කම්බියේ. එහෙනම් අපිට ඕන ගන්න පුළුවන් නේ. ඕන එකක් ගන්න පුළුවන්. එහෙනම් අපි අනුක්‍රමණය හොයමු. අනුක්‍රමණය හොයමු. අනුක්‍රමණය හොයන්න කොහොමද ගන්නෙ අපි? හරි. එහෙනම් 4යි v බෙදීම 2යි ඇම්පියර්. ඔයාට ඕන නම් ඒක ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ගන්න පුළුවන් මොකද්ද? 6යි v බෙදීම 3යි ඇම්පියර්. ඔව්. ඔයාට ඕන නම් තව ගන්න පුළුවන්. තව එකක් මොකද්ද ගන්න පුළුවන්? 8යි v බෙදීම 4යි ඇම්පියර්. ඔව්. ඔයාට ඒත් නැත්නම් ගන්න පුළුවන්. මොකද්ද? 10යි වෝල්ට් බෙදීම 5යි ඇම්පියර්.
පුතේ කොහොම ගත්තත් උත්තරේ කීයද එන්නේ 2යි. ඒ කියන්නේ ප්‍රතිරෝධය ඕම් 2යි. ඔන්න ඔච්චරයි. හැබැයි මතක තියාගන්න පුතේ 4යි v ට ගැලපෙන්නේ 2යි ඇම්පියර්නේ. 4යි v යගේ මේකෙන් බෙදන්න පුළුවන්ද? බෑ. ඔන්න ඔච්චරයි. ඉතින් අපිට පේනවා මේ විදියෙන් නේ මේ ප්‍රැක්ටිකල් එකෙන් පේනවා ධාරා වැඩි කරන්න ඒ හා සමානුපාතික විභවාන්තරයත් වැඩි වෙනවා කියලා. එහෙනම් ඕම් නියමේ හරි. ඕම් නියමේ හරි. හිතන්න පුතේ මෙහෙම වුණා නම් පුතේ ඇම්පියර් දෙකේදී විභවාන්තරය 4යි. 3ේදී 6යි. 4ේදී මේක 10ක් වුණා නම් 10ක් වුණා නම් 5ේදී මේක 12ක් වුණා නම් එතකොට මේක හරියයිද? එතකොට හරියයිද? නෑ. එතකොට අපි කියන්නේ මොකද්ද? ඕම් නියම සත්‍යයි. ධාරාවට විභවාන්තරය අනුලෝම සමානුපාතික නෑ. අපි කියන්නේ ඕම් නියම සත්‍යයි. බොරුවක්. හැබැයි එහෙම වෙනවද? නෑ. එහෙම වෙන්නේ නෑ. මෙතෙන්ට හරියටම මේ මැට්‍රිකල් එකේදී මොකක් වෙනවද? විභවාන්තරයට ධාරාවට විභවාන්තරය හරියටම සමානුපාතිකව අනුලෝම සමානුපාතික වැඩි වෙනවා. ධාරාවේ ප්‍රමාණය වැඩි වෙන අනුපාතයට සමානුපාතිකව විභවාන්තරයත් පුතේ වැඩි වෙනවා. කොහොම ගත්තත් අපිට එන්නේ ඕම් කීයද? 2යි. මෙන්න කණ්ඩාංක. ඉතින් කණ්ඩාංක 4ක් 5ක් කරන් අපි ප්‍රස්ථාරය අඳිනවා. ප්‍රස්ථාරය අඳලා මේ නික්‍රෝම් කම්බි විභවාන්තරය හොයන්න පුළුවන්. ඔච්චරයි. හරි. අපි පටන් ගමු බලන්න. ලියන්න. ඉහත ආකාරයට ඇටෝම සකස් කොට ලියන්න. ඉහත ආකාරයට ඇටෝම සකස් කොට ඉහත ආකාරයට ඇටෝම සකස් කොට සුචය සංවෘත කරමින් ඉහත ආකාරයට ඇටෝම සකස් කොට සුචය සංවෘත කරමින් ධාරා නියාමකයේ ප්‍රතිරෝධය වෙනස් කරමින් සුචය සංවෘත කරමින් ධාරා නියාමකයේ ප්‍රතිරෝධය වෙනස් කරමින් සුචය සංවෘත කරමින් ධාරා නියාමකයේ ප්‍රතිරෝධය වෙනස් කරමින් මොකද්ද? ඇමීටරේ සහ වෝල්ට් මීටරේ පාඨාංක ලබා ගනී. සුචය සංවෘත කරමින් ධාරා නියාමකයේ ප්‍රතිරෝධය වෙනස් කරමින් ඇමීටරේ සහ වෝල්ට් මීටරේ පාඨාංක ලබා ගනී. ඇමීටරේ සහ වෝල්ට් මීටරේ පාඨාංක ලබා ගනී. හරිනේ? ඉහත ආකාරයට ඇටෝම සකස් කොට හරිනේ? සුචය සංවෘත කරමින් ධාරා නියාමකයේ ප්‍රතිරෝධය වෙනස් කරමින් ඇමීටරේ සහ වෝල්ට් මීටරේ පාඨාංක ලබා ගනී. හරි ලියන්න. ඉහත පාඨාංක වලට අනුව යටින් ලියන්න. ඉහත පාඨාංක වලට අනුව ධාරාවට එදිරිව හරි බලදු මොනවයි කියනවා ඉහත පාඨාංක වලට අනුව ධාරාවට එදිරිව විභවාන්තරේ ප්‍රස්ථාරගත කර ඇත. ලියන්න. මෙම ප්‍රස්ථාරයේ අනුක්‍රමණය සොයමු. පටන් ගන්න. මෙම ප්‍රස්ථාරයේ අනුක්‍රමණය සොයමු. මෙම ප්‍රස්ථාරයේ අනුක්‍රමණය සොයමු. මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය සොයමු. මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය සොයමු. හරි අනුක්‍රමණය සොයන්න. හරි පුතේ අනුක්‍රමණය හොයන්නේ කොහමද? y කණ්ඩාංකය බෙදනවා x කණ්ඩාංකයේ. එතකොට මේ අගයන් හතරම ගන්නකෝ.
අනුක්‍රමණය හොයන්න නේ m සමානයි y බෙදීම x නේ එහෙනම් m සමානයි y කොච්චරද 4 බෙදීම 2 උත්තරේ කීයද 2යි අනුක්‍රමණ 2යි ඔන්න හරිද මෙතන පටන් ගන්න ආපහු මේකෙත් ගන්න 6 බෙදීම 3යි 8 බෙදීම 4යි 10 බෙදීම 5යි ඒ අගයන් පහම ගන්න අගයන් හතරම ගන්න හරිද අගයන් හතරම ගත්තම වාට තේරෙන්නේ සෑම අවස්ථාවකදීම ලැබෙන්නේ එකම අගයක් අනුක්‍රමණය හොයන්න දැන් y සමාන mx ආකාරයේ පස්තාරයක අනුක්‍රමණය හොයන්නේ කොහමද y කණ්ඩාංකයේ බෙදනවා x කණ්ඩාංකයේ හරිනේ එතකොට පුතේ 4යි v ට අනුපාත කවුද 2යි ඇම්පියර් නේ නැතුව 4යි v ට 5යි ඇම්පියර් ගන්න පුළුවන්ද බෑනේ බලන්නකෝ ඊළඟට ගන්න කීයද 6 බෙදීම කීයද 3 ඒත් කීයේ උතරේ එන්නේ 2යි ඒ වගේ අගයන් හතරම ගන්න සියලුම කණ්ඩාංක අරගෙන ප්‍රතිරෝධය හොයන්න යටින් ලියන්න ඊයත බස්තාරයේ අනුක්‍රමණයෙන් ප්‍රතිරෝධය ලැබෙන නිසා ඊයත බස්තාරයේ අනුක්‍රමණයෙන් ප්‍රතිරෝධය ලැබෙන නිසා මෙම නික්‍රෝම් කම්බියේ ප්‍රතිරෝධය ඕම් 2කි. ඊට බස්තාරයේ අනුක්‍රමණයෙන් ප්‍රතිරෝධය ලැබෙන නිසා මෙම නික්‍රෝම් කම්බියේ ප්‍රතිරෝධය ඕම් 2කි. මට ඕන හිතන්න මේ තියෙන්නේ ඇලුමිනියම් කම්බියක්. හිතන්න බොරුවට. එහෙනම් මෙන්න මේ ඇලුමිනියම් කම්බියේ මට ප්‍රතිරෝධය ඕන. ඕම් කීයද කියලා දන්නවා ප්‍රතිරෝධය මනින්න ඕම් මගින්. එහෙනම් මම මේ ඇලුමිනියම් කම්බියේ ප්‍රතිරෝධය මනින්න යන්නේ. මම මොකද කරන්නේ එහෙනම්? මෙන්න කරන විදිය. බලාගෙන ඉන්න. මෙන්න. මේ නික්‍රෝම් කම්බිය වෙනුවට මෙතෙන්ට මන් තියනවා මොකද්ද? මගේ ඇලුමිනියම් කම්බිය. ඇලුමිනියම් කම්බිය තියනවා. තියලා ස්විචය ඕෆ් කරනවා. ස්විචය ඕෆ්. තියලා ස්විචය ඕෆ් කරනවා. ස්විචය ඕෆ් කරා. දැන් මට ඕන මේ ඇලුමිනියම් කම්බියේ ප්‍රතිරෝධය හොයන්න. මම මොකද කරේ? එතනින් තියුවා නික්‍රෝම් කම්බිය ගලවලා ඇලුමිනියම් කම්බිය තියලා ස්විචය ඕෆ් කරනවා. දාලා පුතේ ප්‍රතිරෝධය වැඩි කරනවා. හරිනේ? ප්‍රතිරෝධය ගොඩාක් වැඩි කරන සාමාන්‍යයෙන් වැඩි කරනවා. ස්විචය ඔන් කරනවා. ඔන් කළා ඇමීටරේ වෝල්ට්මීටරේ පාඨාංක මං ගන්නවා. අන්න ඇමීටරේ පාඨාංකය ඇම්පියර් 1යි. වෝල්ට්මීටරේ පාඨාංකය ඇම්පියර් 2යි. වෝල්ට් 2යි. පුතේ ඉක්මනින්ම පාඨාංක අරන් ඉවර වෙනවත් එක්කම මේක ඕෆ් කරන්න ඕන. මං හේතු කියන්න පස්සේ. ආපහු යන ධාරා නියාමකයට. මතක තියාගන්න ධාරා නියාමකයට යන සෑම අවස්ථාවකදීම නැත්නම් ධාරා නියාමකයේ සීරු මාරු කරන සෑම අවස්ථාවකදීම ස්විච් ඔෆ් කරලා තියෙන්න ඕන. හේතුව තව පොඩ්ඩකින් කියන්න. තව චූට්ටක් ප්‍රතිරෝධය මොක කරනවද? චූට්ටක් පොඩ්ඩක් අඩු කරනවා. ප්‍රතිරෝධය අඩු කරලා වැඩි ධාරාවක් යවනවා. ප්‍රතිරෝධය පොඩ්ඩක් අඩු කරලා ස්විච් ඔන් කරනකොට අන්න ඇම්පියර් 2යි මෙතන පේනවා මට කීයක්ද 4යි වෝල්ට්. අන්න පාඨාංක අරන් ඉවරයිනේ. ඉක්මනින්ම ගිහිල්ලා ඔෆ් කරනවා. ඔව් ස්විච් ඔෆ් කරන්නම කොල්ලෙක් දානවා. ඔයා ඔෆ් කරන්න කියලා. හරි හරි. දැන් ආපහු මොකද? තව ටිකක් පුතේ ප්‍රතිරෝධය අඩු කරනවා මෙයාගේ. මොකද මෙයා විචල්්‍ය ප්‍රතිරෝධයක් මතකනේ. ධාරා නියාමයක කියන පුතේ විචල්්‍ය ප්‍රතිරෝධයක්. ඒ කියන්නේ මොකද්ද? අපිට ඕන පරිදි ප්‍රතිරෝධය අඩු වැඩි කර ගන්න පුළුවන්. අන්න තව ටිකක් පුතේ ප්‍රතිරෝධය අඩු කරලා ස්විච් ඔන් කරනවා. අන්න ඇම්පියර් 3යි. බැලුව වෝල්ට්මීටරේ පාඨාංකය 6යි වෝල්ට්. ස්විච් ඔෆ් කරා. ඔන්න. ස්විච් ඔෆ් කරා. පාඨාංක 3ක් අරන් ඉන්නේ මං. මොකද පාඨාංක සංඛ්‍යාව වැඩි වෙන්න ප්‍රතිරෝධයගේ ඊටමත් නිවැරදි වෙනවා. ඔව්. මම මොකද කරන්නේ? තවත් මං කරනවා එකක්. එහෙනම් තව ටිකක් ප්‍රතිරෝධය අඩු කරනවා. ස්විච් ඔන් කරනවා. අන්න දැන් ධාරාව ඇම්පියර් 4ක් වෙනකොට මට පේනවා මෙතන කීයද 8යි වෝල්ට් කියලා. ආයෙ මෙයා ඔෆ් කරනවා. ඔන්න.
දැන් මොකද කරන්නේ? මෙන්න මේ ඛණ්ඩාංක වලට අනුව මම පස් තාරය අඳිනවා. එතකොට එන්නේ ඔයාලට තේරෙනවා මොකද්ද? මූලාක්ෂය හරහා යන y සමානයි mx ආකාරයේ පස් තාරයක්. ඉතින් අන්නේ පස් තාරේ අනුක්‍රමණයෙන් ලැබෙන්නේ මොකද්ද? මෙන්න මේ ඇලුමිනියම් කම්බියේ මොකද්ද? විද්‍යුත් ප්‍රතිරෝධය. එහෙනම් මම මෙන්න මේ ටික අරගෙන මම පස් තාරේ අඳිනවා ආපහු. පස් තාරේ අඳින්න පටන් ගන්නවා මම. හරි. ධාරාව ඇම්පියර්. විභවාන්තරය අන්තරය වෝල්ට්. මෙතන බිඳුව. ධාරාව 1යි 2යි 3යි 4යි. විභවාන්තරය 2යි 4යි 6යි 8යි. ඔන්න. දැන් හරි. දැන් බලන්න බිඳුවේදී බිඳුවයි. ඔව්. මේ බලන්නකෝ. ඊළඟට ඇම්පියර් එකේදී වෝල්ට් 2යි. දෙකේදී 4යි. තුනේදී 6යි. හතරේදී 8යි. මෙන්න පස් තාරයන්ද ඔහොම. දැන් ඒ ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? y සමානයි mx ආකාරයේ පස් තාරයක්. එහෙනම් මේ පස් තාරේ ඔයා හොයන්න ඕන මොකද්ද? අනුක්‍රමණය. ඇයි ඒ y සමානයි mx ආකාරයේ පස් තාරයක අනුක්‍රමණය මගින් ප්‍රතිරෝධය ලැබේ. ඉතින් මේක අපි අනුක්‍රමණය හොයමු. අනුක්‍රමණය හොයමු මේකේ. එහෙනම් මේ y සමානයි mx ආකාරයේ පස් තාරයක් මේක. පුතේ එහෙනම් අනුක්‍රමණය ලැබෙන ඔයාට y ඛණ්ඩාංකයේ බෙදීම x ඛණ්ඩාංකයෙන් m සමානයි. කො y ඛණ්ඩාංකය එක්ක 2 ගන්න, එක්ක 4 ගන්න, එක්ක 6 ගන්න, එක්ක 8 ගන්න. හැබැයි එයාට අනුරූප x ඛණ්ඩාංකේ තියෙන්න ඕන. එහෙනම් බලන්න මම මෙයා තෝරගන්නවා මම. 6යි වෝල්ට් ගන්නවා. එයාට අනුරූප 3 උත්තරේ කීයක් එනවයි? 2යි ඕම්. 2යි ඕම්. ඔන්න. එහෙනම් මම ගත්ත මේ ඇලුමිනියම් කම්බේ ප්‍රතිරෝධය කීයද? ඕම් 2යි. අන්න දැන් වැදගත් පොයින්ට් එකට එනවා. ඇයි පුතේ මේ ස්විච් ඔෆ් කරන්නයි කිව්වේ මං? නේ දැන් මං කිව්වේ මොකද්ද? ඔන්න. ප්‍රතිරෝධය වැඩිම කරලා ස්විච් මං ඕන් කරන්න. ස්විච් ඕන් කරා. ඕන් කරලා ගත්තා ඇමීටරේ පාඨාංකය ඇම්පියර් 1යි වෝල්ට් මීටරේ පාඨාංකය වෝල්ට් 2යි. අන්න. ඊළඟ මොකද කරන්නේ? මේ පාඨාංක අරන් ඉවර වෙලා මම මේ ස්විච් ඔෆ් කරනවනේ. ඇයි පුතේ ස්විච් ඔෆ් කරන්නයි කිව්වේ මං? මට තිබුණේ දෙකටම ස්විච් ඔන් එකේ තියාගන්න. ඔන් නේ ආපහු ස්විච් ඔෆ් කරා ආයි ප්‍රතිරෝධය ටිකක් අඩු කරලා ආපහු මම මොකක් කරනවද? ස්විච් ඔන් කරා. ස්විච් ඔන් කරලා අන ඇම්පියර් 2යි ඇමීටරේ පාඨාංකය වෝල්ට් මීටරේ පාඨාංකය 4යි වෝල්ට්. ඔව්. ඊළඟට ආපහු ඊළඟ පාඨාංක මේ ආයි ධාරා නියාමකයේ ළඟට යන්න ඉස්සර වෙලා මම ස්විච් ඔෆ් කරනවායි කිව්වනේ වාටම. පුතේ ධාරා නියාමකයේ ළඟට ගිහිල්ලා ප්‍රතිරෝධය අඩු කරනවා. අඩු කරන සෑම අවස්ථාවකදීම ස්විච් ඔෆ් කරනවා. ඇයි ඒ? මෙන්න හේතුව. ඔයා දන්නවද? සන්නායක කම්බියත් වලින් ධාරාව යන්න යන්නේ සන්නායක කම්බි රත් වෙනවා. රත් වෙනවා. පුතේ ඕම් නියමයේදී කියනවා මෙහෙම දෙයක්. නියත උෂ්ණත්වයකදී අනේ නියත උෂ්ණත්වයක් වෙන්න ඕන. ටෙම්පරේචර් එක වෙනස් වෙන්න බෑ. නියත උෂ්ණත්වයකදී සන්නායකයක් තුලින් ගමන් කරන විද්‍යුත් ධාරාව ඒ සන්නායකේ දෙකෙලවර විභවාන්තරයට අනුලෝම සමානුපාතික වේ. පුතේ උෂ්ණත්වය නියත වෙන්න ඕන. ඔයා දන්නවද පුතේ? මම මේ ස්විච් එක දිගටම ඔන් කරනවා. ඔන්න. මේ ස්විච් එක මම දිගටම ඔන් කරනවා. බලාගෙන ඉන්න. මේ හිතන්නකෝ. මම ස්විච් එක දිගටම ඔන් කරනවා. මොන පළවෙනි පාඩම් ගන්න යන්නේ. ස්විච් එක ඔන් කරා. ඇම්පියර් 1යි. ඔව් විභවාන්තරය 2යි. ඕෆ් කරනවද? නෑ ඕෆ් කරන්නේ නෑ. ධාරා නියාමක ළඟට ගියා. මේ පොඩ්ඩක් ප්‍රතිරෝධය අඩු කරා. අන්න දැන් ඇම්පියර් 2යි.
මෙතන 4ක් ආවා අවුලක් නැහැ. අනේ ඕෆ් කරන්නේ මම. හරිද? මේ ඕෆ් කරන්නේ මේ ඕෆ් කරන්නේ තව ටිකක් ප්‍රතිරෝධය අඩු කරනවා 3 ඇම්පියර් මෙතනට එන්නේ 5 වෝල්ට්. අන්න තව ටිකක් මම මේක ඔන් එකේ තියෙන්නේ ඔන් ඕෆ් කරන්නේ 4 ඇම්පියර් මේක 5.5 වෝල්ට්. තව ටිකක් මේක ඔන් එකේම තියාගෙන ප්‍රතිරෝධය තව ටිකක් අඩු කරනවා 6යි අපි ගන්නවා ධාරාව 5 ඇම්පියර් ප්‍රතිරෝධය 6 වෝල්ට්. ඔන්න සුච්චේ තාමත් ඔන්න එකේ තියෙන්නේ. සුච්චේ තාමත් ඔන්න එකේ තියෙන්නේ. තව ටිකක් ප්‍රතිරෝධය අඩු කරනවා 6 ඇම්පියර් ප්‍රතිරෝධය 6 විභාන්තරය 6.2 වෝල්ට්. දැන් වට තේරෙනවද? ධාරාවට සමානුපාතිකද මේ ධාරාවට සමානුපාතිකද විභවාන්තරය? නැහැ. සමානුපාතික නැහැ. ඇයි එහෙම වෙන්නේ? පුතේ දිගින් දිගටම සුචය ඔන්න එකේ තියෙන නිසා මෙන්න මේ නික්‍රෝම් කම්බිය තුලින් අඛණ්ඩ විද්‍යුත් ධාරාවක් ගමන් කරනවා. අඛණ්ඩ විද්‍යුත් ධාරාවක් ගමන් කිරීම නිසා ඒ කම්බිය රත් වෙනවා. කණ්ඩ කම්බිය රත් වුණොතින් ඕම් නියම සත්‍යයි. ඇයි ඒ? ඕම් කියන්නේ නියත උෂ්ණත්වයකදී සන්නායකයක් තුලින් ගමන් කරන විද්‍යුත් ධාරාව ඒ සන්නායකයේ දෙකෙලවර විභවාන්තරයට අනුලෝම සමානුපාතික වේ කියලා. පුතේ මෙන්න මේ නික්‍රෝම් කම්බියේ උෂ්ණත්වය නැත්නම් මේ කම්බියේ උෂ්ණත්වය වැඩි වෙන්න දෙන්න බෑ. දිගින් දිගටම ධාරාවක් ගියොතින් පුතේ ඕ කම්බිය රත් වෙනවා. ඒකින්ද පාඨාංක ලබාගත් වහාම සුචේ පුතේ ඕෆ් කරන්න ඕන. සුචේ ඕෆ් කරාම දිගින් දිගටම මේ කම්බිය තුලින් ධාරාවක් ගමන් කරන්නේ කම්බිය රත් වෙන්නේ නැහැ එතකොට. පුතේ දිගටම පුතේ ඔන්න එකේ තියාගත්තොත් මේ සුචය මෙන්න වෙන පාඨාංගෙ මෙහෙම වෙනවා. ආයෙ වුණොතින් මොකෝ වෙන්නේ? ඕම් නිම සත්‍යයි. ඕම් නිම සත්‍යයි. ධාරාවයි විභවාන්තරයයි ප්‍රතිලෝම සමානුපාතික වෙන්නේ නැහැ. අන්න ඒක නිසා තමයි ඕම් කියන්නේ උෂ්ණත්වය නියත වෙන්න ඕන කියලා. කාගේද? සන්නායක කම්බියක. සන්නායක කම්බිය ටෙම්පරේචර් එක නැත්නම් උෂ්ණත්වය නියත වෙන්නේ නැත්නම් උෂ්ණත්වය වැඩි වුණොතින් හරි අඩු වුණොතින් හරි දෙකලවර විභවාන්තරය ඒ සන්නායක කම්බිය තුලින් ගමන් කරන ධාරාවට ප්‍රතිලෝම සමානුපාතික නම් වෙන්නේ නැහැ. ඔන්න පුතේ. දැන් දිගටම සුචේ ඔන්න එකේ තියාගත්තොත් ලැබෙන කණ්ඩාංග තලය තමයි මේ යන්නේ. දැන් මේක සමානුපාතිකයි ධාරාව විභවාන්තරයට නැහැ. ඒකට හේතුව පුතේ දිගටම සුචේ ඔන්න එකේ තියෙනකොට අඛණ්ඩ විද්‍යුත් ධාරාවක් සන්නායක කම්බිය තුලින් ගමන් කරනවා. අන්න ඔයා දන්නවා සන්නායක කම්බිය තුලින් ධාරාවක් යන්න පුතේ ඒ සන්නායක කම්බිය රත් වෙනවා. රත් වෙනකොට උෂ්ණත්වය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වෙන්න බෑ. ඔයා දන්නවද පුතේ? පළවෙනි පාඨාංකයේ ගන්නකොට තියෙන උෂ්ණත්වයම තමයි අවසාන පාඨාංකයේ ගන්නකොට තියෙන්නත් ඕන මේ සන්නායක කම්බියේ. පුතේ පළවෙනි පාඨාංකයේ ගන්නවට වඩා අවසාන පාඨාංකයේ ගන්නකොට කම්බිය රත් වෙලා නම් මේ දෙන්න සමානුපාතික වෙන්නේ නැහැ. අන්න එහෙනම් ඇයි පුතේ මේ ස්විච් එක ඔන් ඔෆ් කරන්නේ? අඛණ්ඩ විද්‍යුත් ධාරාවක් ගමන් කරලා මේ සන්නායක කම්බිය රත් වෙන එක වළක්වන්න. ඇයි වළක්වන්නේ? නියත උෂ්ණත්වයක් තියාගන්න ඕන සන්නායක කම්බියේ. ඇයි ඒ? ඕම් කියනවා නියත උෂ්ණත්වයක් තියෙන්න ඕන සන්නායක කම්බියක. නියත උෂ්ණත්වයක් නැත්නම් ධාරාව විභවාන්තරයයි අනුලෝම සමානුපාතික වෙන්නේ නැහැ කියලා. හරි. අපි යටින් ලියමු. පාඨාංක ලබාගත් වහාම ලියන්න. පාඨාංකයක් ලබාගත් වහාම සුචය ඕෆ් කරන්නේ. පාඨාංකයක් ලබාගත් වහාම සුචය ඕෆ් කරන්නේ. පාඨාංකයක් ලබාගත් වහාම සුචය ඕෆ් කරන්නේ. සුචය ඕෆ් කරන්නේ දිගින් දිගටම පාඨාංකයක් ලබාගත් වහාම සුචය ඕෆ් කරන්නේ දිගින් දිගටම විද්‍යුත් ධාරාවක් ගමන් කර
පාට අංකයක් ලබාගත් වහම ස්විච් ඕෆ් කරන්නේ දිගින් දිගටම ධාරාවක් ගමන් කර දිගින් දිගටම ධාරාවක් ගමන් කර මොකද්ද සන්නායක කම්බිය ධාරාවක් ගමන් කර සන්නායක කම්බිය රත් වීම වැළැක්වීමටය දිගින් දිගටම ධාරාවක් ගමන් කර සන්නායක කම්බිය රත් වීම වැළැක්වීම සඳහාය පාඨාංකයක් ලබාගත් වහම හරිනේ යටින් ලියන්න සන්නායක කම්බිය රත් වූ විටදී ඒ තුලින් ගමන් කරන ධාරාව සන්නායක කම්බිය රත් වූ විටදී ඒ තුලින් ගමන් කරන ධාරාව එහි දෙකළවර විභවාන්තරයට සන්නායක කම්බිය රත් වූ විටදී ඒ තුලින් ගමන් කරන ධාරාව එහි දෙකළවර විභවාන්තරයට මොකද වෙන්නේ අනුලෝම සමානුපාතික නොවේ සන්නායක කම්බිය රත් වූ විටදී එහි දෙකළවර විභවාන්තරය ධාරාවට නේ ඒ දෙකළවර විභවාන්තරය ධාරාවට අනුලෝම සමානුපාතික නොවේ ඔන්න එහෙනම් මම ඒක තව පොඩ්ඩක් මට කතා කරන් තියෙන්නේ නමුත් ඔය පෙර පන්ති වල ඉගෙන ගත්ත එක මොකද්ද පුතේ මෙන්න වෝල්ට්මීටර් සමීකරණය කොහමද සමාන්තරගතව ඇමීටරයේ ශ්‍රේණිගතව මේ වියලි කෝෂත් ශ්‍රේණිගතව බය වෙන්න එපා මේ ටික ආපහු කතා කරන්න හොඳේ මෙතනින් ගණනුත් හදනවා එතකොට වියලි කෝෂයයි වියල කෝෂ ටිකයි ඇමීටරයයි ශ්‍රේණිගතව සම්බන්ධ කරන්නේ වෝල්ට්මීටර් සමාන්තරගතව සම්බන්ධ කරන්නේ හොඳේ ඒක ලියන්න වෝල්ට්මීටරය සමාන්තරගතයි ඇමීටරයයි වියලි කෝෂයයි ශ්‍රේණිගතයි හරි විචල්්‍ය ප්‍රතිරෝධය කවුද පුතේ මේ ධාරා නියාමකය මොකද්ද විචල්්‍ය ප්‍රතිරෝධයේ කාර්යය ප්‍රතිරෝධනේ පරිපථයේ ප්‍රතිරෝධයගේ වෙනස් කිරීම හරිනේ නැත්නම් පරිපථය තුලින් ගමන් කරන ධාරාවේ යගේ වෙනස් කිරීම ඕන උත්තරයක් හරි හරිද ඕන උත්තරයක් හරි හරි පස්තාරේ අඳින්න බලන්න එතකොට පස්තාරේ කණ්ඩාංක ඕනේ නැහැ හොඳේ අපි කණ්ඩාංක දන්නේ නැහනේ මෙන්න මෙහෙම අඳින්න ඇඳලා තියෙන්න ඕන වෙන මොනවත් එපා ඔයා ඔන්න ඔච්චරයි මෙතන බිඳුව තියෙන්න ඕන හොඳේ ධාරාව ඇම්පියර් කියලා තියෙන්න ඕන විභවාන්තරය වෝල්ට් කියලා තියෙන්න ඕන ඔන්න මෙතන බිඳුව කියලා දාන්න ඔයා කණ්ඩාංක ලකුණු කරන්න ඕනේ නැහැ ඉතින් අපි කණ්ඩාංක දන්නේ නැහනේ y සමාන mx ආකාරයේ මූලයක් යන සමීකරණයක් ආව නම් හරි ඊළඟට ඇමීටරේ පාඨාංකය ඇම්පියර් 2යිලු වෝල්ට්මීටරේ පාඨාංකය වෝල්ට් 9යිලු එහෙනම් ප්‍රතිරෝධය අපේ අගේ අහනවා පුළුවන් හදන්න v සමානයි ir v කොච්චරද 9යි v ධාරා කොච්චරද 3යි ඇම්පියර් ගුණ කිරීම r දෙපැත්තෙන් බෙදුවා එම නිසා r සමාන වෙන පුතේ 3යි ඕම් ඔන්න 3යි ඕම් හරිනේ පුතේ එහෙනම් මේ සඳහා ඊබහලු නියමය ලියා දක්වන්න අන්න වරද්දන තැන ඔයා පුතේ නියමය ලියන්නේ කිව්වම ඕම් නියමය පැහැදිලිද නියමය ලියා දක්වන්නේ කිව්වම පුතේ නම ලියලා බෑ මං කියනවා ගොඩක් කටි වරද්දන තැන හොඳේ නියමය ලියා දක්වන්නේ කිව්වම ඕම් නියමයද නෑ නියමය කුමක්ද ආයතන ඕම් නියමය එච්චරයි ෂේප් වැඩි හැබැයි නියමය ලියා දක්වන්නේ කිව්වම සම්පූර්ණයෙන් ලියන්න ඕන මොකක්ද එහෙනම් නියත උෂ්ණත්වයකදී මංගුව ටෙම්පරේචර් එක වැඩි වෙන්න බෑ වෙනස් වෙන්න බෑ ඒ කියන්නේ මෙයා ගන්න අපි නියත උෂ්ණත්වයකදී
සන්නායකයක් තුලින් ගමන් කරන විද්‍යුත් ධාරාව එම සන්නායකේ දෙකලවර විභවාන්තරයට අනුලෝම සමානුපාතික වේ. ඔන්න. හරිනේ? ඔන්න ආපහු කියන්නලු. උදේ අපිට කියන මෙම පරීක්ෂණයේදී නික්‍රෝම් දඟරේ එක් සාධකයක් නියත තබා ගත යුතුය. ඒ කුමක්ද? උෂ්ණත්වය. නික්‍රෝම් ගමරේ උෂ්ණත්වය නියත තබා ගන්න ඕන. උෂ්ණත්වය. ඒ සඳහා කුමක් කළ යුතුද? මොකද කරන්න ඕන? ඇමීටරේ සහ වෝල්ට්මීටරේ පාඨාංක ලබා ගත්වහම සුචය විවෘත කිරීම. අනිශයන් සුචය විවෘත කිරීම. ඔන්න. ලියමු. ප්‍රතිරෝධක වර්ග කිහිපයකි. ප්‍රතිරෝධක වර්ග කිහිපයකි. ඒවා නම් ලියන්න අංක 1 ස්ථීර ප්‍රතිරෝධක ස්ථීර ප්‍රතිරෝධක අඳින සංකේතය අඳින ඉස්සරහින් මෙන්න සංකේත ස්ථීර ප්‍රතිරෝධකවල මේකත් තියෙනවා මේ දෙකම තියෙනවද ඔන්න ස්ථීර ප්‍රතිරෝධක අංක 2 විචල්්‍ය ප්‍රතිරෝධක මෙන්න විචල්්‍ය ප්‍රතිරෝධක ඔන්න විචල්්‍ය ප්‍රතිරෝධක අංක 3 මොකද්ද ආලෝක සංවේදී ප්‍රතිරෝධක ඔන්න ආලෝක සංවේදී ප්‍රතිරෝධක මෙන්න හරිනේ හරිද මයික් ඔෆ් කරන්න ප්‍රතිරෝධ වර්ග 3කි ස්ථීර ප්‍රතිරෝධක මෙන්න සංකේත මේ දෙකම භාවිතා වෙනවා වැඩිපුර භාවිතා වෙන්නේ මෙයා විචල්්‍ය ප්‍රතිරෝධකය ආලෝක සංවේදී ප්‍රතිරෝධකය ඔන්න හරිනේ මොකද්ද කරන්නේ ඈ ප්‍රතිරෝධය මොකද්ද කරන්නේ පුතේ ප්‍රතිරෝධයේ ඩියුටිය මොකද්ද පුතේ ප්‍රතිරෝධයේ කාර්යය තමයි ධාරාවට බාධකයක් ලෙස ක්‍රියා කිරීම හිතන්නකෝ මෙහෙම ඔන්න මම මෙහෙම දක්වාට කරනවා මෙන්න පුතේ මේ තියෙන්නේ ධාරාව මම ඔයාලට කිව්වනේ මේ තියෙන සන්නායක කම්බිය හරිද සන්නායක කම්බිය මේ තියෙන්නේ සන්නායක කම්බිය හරිනේ මෙන්න ධාරාව I ධාරාව හරිනේ ඔන්න I කියන්නේ ධාරාව එතකොට ධාරාව ගමන් කරන පැත්තට සෑම විටදීම විරුද්ධව තමයි පුතේ ප්‍රතිරෝධය ක්‍රියාත්මක වෙන්නේ මෙන්න ප්‍රතිරෝධය R ප්‍රතිරෝධය R ඔන්න එහෙනම් මතක තියාගන්න ප්‍රතිරෝධයේ කාර්යය ධාරාවට බාධාවක් ලෙස ක්‍රියා කිරීම. ඒ කියන්නේ ධාරාව යන්න දෙන්නේ නැහැ. කොයි වෙලාවෙත් පුතේ ධාරාව ගමන් කරන දිශාවට විරුද්ධව ප්‍රතිරෝධය ක්‍රියාත්මක වෙනවා. හරි ඉක්මනට මේක අඳින්න. ලියන්න. ප්‍රතිරෝධයක් මගින් සිදු කරන්නේ හරියට ලියන්න. ප්‍රතිරෝධයක් මගින් සිදු කරන්නේ විද්‍යුත් ධාරාවට බාධාවක් ලෙස ක්‍රියා කිරීමයි. ප්‍රතිරෝධයක් මගින් සිදු කරන්නේ විද්‍යුත් ධාරාවට බාධකයක් ලෙස ක්‍රියා කිරීමයි. විද්‍යුත් ධාරාවට බාධකයක් ලෙස ක්‍රියා කිරීමයි. හරිනේ? හරි. වෙන පාට පෑනක් කරන් පුතේ එරුවලක ඇදලා ලියන්න. හරි මම ආපහු කියන්නම්. ඔව් පුතේ මොකද්ද? ප්‍රතිරෝධයක් මගින් අනිත් කඩේ ලියන්න එපා.
අනික කට ලියන්න බෑ මැසේජ් එකක් දාලා ඉඳන් මම කියන ආපහු මේ කියන මේ ප්‍රතිරෝධයක් මගින් සිදු කරන්නේ ධාරාවට බාධකයක් ලෙස ක්‍රියා කිරීමයි. හරිනේ මලීෂා? ප්‍රතිරෝධයක් මගින් සිදු කරන්නේ ධාරාවට බාධකයක් ලෙස ක්‍රියා කිරීමයි. හරි. දැන් ඔක්කොම කට්ටිය රූලක් ඇත ඇරලා වෙන පාට පෑන කිල්ලියන්. සෑම විටකදීම ලියන්න. සෑම විටකදීම ධාරාව ගමන් කරන දිශාවට සෑම විටකදීම ධාරාව ගමන් කරන දිශාවට විරුද්ධව සෑම විටකදීම ධාරාව ගමන් කරන දිශාවට විරුද්ධව මොකද්ද ප්‍රතිරෝධය ක්‍රියාත්මක වේ. සෑම විටකදීම ධාරාව ගමන් කරන දිශාවට විරුද්ධව ප්‍රතිරෝධය ක්‍රියාත්මක වේ. සෑම විටකදීම ධාරාව ගමන් කරන දිශාවට විරුද්ධව ප්‍රතිරෝධය ක්‍රියාත්මක වේ. හරිනේ. ඔන්න. එහෙනම් විචල්‍ය ප්‍රතිරෝධක ධාරා නියාමකය හඬපාලකය මේ ෆෝන් එක ගන්න. ෆෝන් එකේ පුතේ ඔයාට සින්දුව වැඩි කරන්න ඕන. ලස්සන සින්දුවක් යන්නේ. නේ. අහනකොට මොකද? ඒක ලස්සන සින්දුවක් අහන්න ඕන හොඳට සද්ද වැඩි කරලා. නැත්නම් ඇඟට වදින්නේ නැහනේ. එතන මොකද කරන්නේ? ඔයා මෙතනින් මේ සවුන්ඩ් වැඩි කරනවා. මේක සවුන්ඩ් එක වැඩි කරනවා. ඔන්න. සවුන්ඩ් එක වැඩි කරනවා ඔයා. සවුන්ඩ් වැඩි කරනවයි කියලා කියන්නේ ප්‍රතිරෝධය අඩු කරනවයි කියන එක. පුතේ ප්‍රතිරෝධය අඩු කරාම වැඩි විදුලියක් යනවා ස්පීකරේට හඬ වැඩි. සවුන්ඩ් අඩු කරනවයි කියන්නේ ප්‍රතිරෝධය වැඩි කරනවයි කියන එක. ප්‍රතිරෝධය වැඩි කරාම ස්පීකරේට එන ධාරාව අඩු වෙලා හඬ අඩු වෙනවා. එන්න හඬ පාලකය සවුන්ඩ් කන්ට්‍රෝල් කියලා කියන්නේ විචල්‍ය ප්‍රතිරෝධයක්. හරි. ඒ කියන්නේ අපිට ඕන පරිදි පුතේ ප්‍රතිරෝධය වෙනස් කරගන්න පුළුවන්. එහෙනම් ප්‍රතිරෝධ වර්ග කීයක් තියෙනවද? 3යි. මොකක්ද ඒ? ස්ථිර ප්‍රතිරෝධකය. අන්න පුතේ ස්ථිර ප්‍රතිරෝධකයේ ප්‍රතිරෝධය අපිට වෙනස් කරගන්න බෑ. ඒක හදපු යානේ ඒ නිෂ්පාදකය හදපු ප්‍රතිරෝධය ඒ විදිහටම තියෙනවා. හැබැයි විචල්්‍ය ප්‍රතිරෝධකය හා ආලෝක සංවේදී ප්‍රතිරෝධක වල පුතේ ප්‍රතිරෝධය අපිට ඕන විදිහට විචලනය නැත්නම් වෙනස් කරගන්න පුළුවන්. හරි. අපි යටින් ලියමු මෙහෙම. කියන්නේ ස්ථිර ප්‍රතිරෝධකයේ අගය අපට වෙනස් කළ නොහැක. ස්ථිර ප්‍රතිරෝධකයේ අගය අපට වෙනස් කළ නොහැක. ස්ථිර ප්‍රතිරෝධකයේ අගය අපට අවශ්‍ය පරිදි වෙනස් කළ නොහැක. නමුත් විචල්්‍ය ප්‍රතිරෝධකවල හා ආලෝක සංවේදී ප්‍රතිරෝධකේ අගය අපට අවශ්‍ය පරිදි නමුත් විචල්්‍ය ප්‍රතිරෝධකයේ හා ආලෝක සංවේදී ප්‍රතිරෝධකයේ අගය අපට අවශ්‍ය පරිදි වෙනස් කරගත හැක. හරිද? මොකද මං කිව්වේ? ලියන්න. ස්ථිර ප්‍රතිරෝධකයක ප්‍රතිරෝධය කෙරෙහි බලපාන සාධක. ස්ථිර ප්‍රතිරෝධකයක ප්‍රතිරෝධය කෙරෙහි බලපාන සාධක. ලියන්න. ස්ථිර ප්‍රතිරෝධකයක ප්‍රතිරෝධය කෙරෙහි
ස්ථිර ප්‍රතිරෝධකයක ප්‍රතිරෝධය කෙරෙහි සාධක කිහිපයක් බලපායි. ස්ථිර ප්‍රතිරෝධකයක ප්‍රතිරෝධය කෙරෙහි සාධක කිහිපයක් බලපායි. සාධක කිහිපයක් බලපායි. ඒවා නම් මෙන්න සන්නායක කම්බිය දිග ඔන්න ප්‍රතිරෝධය කෙරෙහි බලපාන සාධක කිහිපයක් තියෙනවා. එක සන්නායක කම්බිය දිග. දෙවෙනි එක සන්නායක කම්බියේ හරස්කඩ වර්ගඵලය. එක සන්නායක කම්බියේ දිග ඊළඟ එක සන්නායක කම්බියේ හරස්කඩ වර්ගඵලය. 3 සන්නායක කම්බි වර්ගය. ඔන්න සන්නායක කම්බි වර්ගය. පුතේ සන්නායනේ ප්‍රතිරෝධය කෙරෙහි සන්නායක කම්බියක නැත්නම් ස්ථිර ප්‍රතිරෝධකයක ප්‍රතිරෝධය කෙරෙහි බලපාන පුතේ සාධක තුනක්. මොකද්ද? සන්නායක කම්බියේ දිග, සන්නායක කම්බියේ හරස්කඩ වර්ගඵලය, සන්නායක කම්බි වර්ගය. හොඳ මේ උසස් පෙළට දෙන සමීකරණයක්. මොකද්ද? R සමානයි රෝ L බෙදීම A. ඔන්න පුතේ. ඔන්න මම අත තියාගෙන ඉන්නේ මේ ක්‍රමයට. R කියන්නේ පුතේ ප්‍රතිරෝධය. පුතේ ප්‍රතිරෝධය සන්නායක කම්බියක ප්‍රතිරෝධය කෙරි බලපානවා සන්නායක කම්බි වර්ගය, සන්නායක කම්බියේ දිග, සන්නායක කම්බි හරස්කඩ වර්ග ඵලය. අල්ලියන්නේ ඒක දැන්. ගහලා වැට ගහන්න ඉක්මන් කළා. පුතේ මෙන්න R සමානයි රෝ L බෙදීම A. දැන් ඔයාලට තේරෙන දේ මට කියන්න. පුතේ මේ සන්නායක කම්බි වර්ගයනේ. ඒක අතාරින්න වෙනවා අපිට. ඒ කියන්නේ තඹ කම්බියක්ද, නික්‍රෝම් කම්බියක්ද, ඇලුමිනියම් කම්බියක්ද කියන එක තමයි රෝ වලින් කියන්නේ. ඒක අතාරින්න වෙනවා. එහෙනම් R සමානුපාතිකයි L ට. මොනසද? අනුලෝම සමානුපාතිකයි. පුතේ R ප්‍රතිලෝම සමානුපාතිකයි කාටද A ට. අන්න ප්‍රතිලෝම සමානුපාතිකයි. දැන් පුළුවන් ඔයාට. පුතේ A කියන්නේ මොකද්ද? L කියන්නේ මොකද්ද? සන්නායක කම්බිය දිග. මේ බලන්නකෝ. R මෙන්න. පුතේ සන්නායක කම්බියේ දිග වැඩි වෙනකොට ප්‍රතිරෝධයත් වැඩි වෙනවා. ඔන්න. පුතේ සන්නායක කම්බියේ දිග අඩු වෙනකොට පුතේ ප්‍රතිරෝධයත් අඩු වෙනවා. ඔන්න. හරිනේ. සන්නායක කම්බියක දිග ප්‍රතිරෝධ මොනලෝමද පුතේ? අනුලෝම සමානුපාතිකයි. මම දෙන්නේ අනුලෝම සමානුපාතිකයි කියලා. අනුලෝමව. මෙතන මෙයා ප්‍රතිලෝමව. ඒ කියන්නේ මොකද්ද පුතේ? මේ බලන්නකෝ. R අනුලෝම සමානුපාතිකයි වර්ගඵලයට. ඒ කියන්නේ හරස්කඩ වර්ගඵලයේ කම්බියේ අඩු වෙනකොට ප්‍රතිරෝධය වැඩි වෙනවා. පුතේ හරස්කඩ වර්ගඵලය වැඩි වෙනකොට ප්‍රතිරෝධය අඩු වෙනවා. ඔන්න එහෙනම්. දැන් පොඩ්ඩක් බලන්නකෝ එහෙනම්. පුතේ ප්‍රතිරෝධයයි සන්නායක කම්බියේ දිගයි. නැත්නම් ප්‍රතිරෝධයේ දිගයි අතර සම්බන්ධය මොකද්ද? අනුලෝම සමානුපාතිකයි. පුතේ මට සන්නායක කම්බියේ දිග අඩු කරන්න ඕන නම් මට සන්නායක කම්බියේ ප්‍රතිරෝධය අඩු කරන්න ඕන නම් ඒ සන්නායක කම්බියේ දිගත් අඩු කරන්න ඕන. මට පුතේ වැඩි ප්‍රතිරෝධයක් හදා ගන්න ඕන නම් සන්නායක කම්බියේ දිග වැඩි කරන්න ඕන. එහෙනම් ප්‍රතිරෝධයයි සන්නායක කම්බියේ දිග මොනලෝමද? අනුලෝම සමානුපාතිකයි. මෙතෙන්ට එන්න. පුතේ සන්නායක කම්බියේ ප්‍රතිරෝධයයි හරස්කඩ වර්ගඵලය මොනලෝමද? ප්‍රතිලෝම සමානුපාතිකයි. මෙයා අනුලෝමව, මෙයා ප්‍රතිලෝමව. පුතේ මට ප්‍රතිරෝධය වැඩි කරන්න ඕන. එහෙනම් මොකද කරන්නේ? හරස්කඩ වර්ගඵලය අඩු කරන්න ඕන. ඒ කියන්නේ සිහින් කම්බියක් භාවිතා කරන්න ඕන. පුතේ මට ප්‍රතිරෝධය අඩු කරන්න ඕන. එහෙනම් මම මොකද කරන්නේ? හරස්කඩ වර්ගඵලය
වැඩි කරනවා. ඒ කියන්නේ මහත කම්බියක් භාවිතා කරන්න ඕන. ඔන්න කතාව. දැන් බලන්නකො හරිද කියලා. මොකක්ද මේ සාධක තුන? සන්නායක කම්බි වර්ගය. ඒ කියන්නේ තඹද, ඇලුමිනියම්ද, නික්‍රෝම්ද මොකද්ද කියන එක. සන්නායක කම්බියේ දිග බලපානවා, හරස්කඩ වර්ග බලය බලපානවා. හරි. අපි යටින් ලියමු මෙහෙම. අපි යටින් ලියමු. ඔන්න. හරි. ලියන්න. සන්නායක කම්බියක ප්‍රතිරෝධය සන්නායක කම්බියක දිග හා හරි ලියන්න. සන්නායක කම්බියක දිග හා ඒ ප්‍රතිරෝධය ලියන්න. සන්නායක කම්බියක දිග හා ඒ ප්‍රතිරෝධය සන්නායක කම්බියක දිග හා ඒ ප්‍රතිරෝධය මොනලොමද අනුලෝම සමානුපාතික වේ. සන්නායක කම්බියක දිග හා ඒ ප්‍රතිරෝධය මොනලොමද අනුලෝම සමානුපාතික වේ. අනුලෝම සමානුපාතික වේ. අනුලෝම සමානුපාතික වේ. හරි. ඉක්මනට මෙයා එපා හොඳේ. මෙයා එපා. මේක අඳින්න ඉක්මනට. දැන් වට තේරෙනව මොකද්ද මේ තියෙන්නේ කියලා. ඉක්මනට ඒක අඳින්න. පුතේ මෙයාගේ ඝනකමයි මෙයා ඝනකමයි. ඒ කියන්නේ වර්ගඵල සමානන්න වෙන්න අඳින්න. හැබැයි දිග වැඩි. අඳින්න උපද අඳින්න. මේ තඹ කම්බියද? තඹ කම්බිය. මෙයත් තඹ කම්බියක්. දෙකම තඹ කම්බි දෙකක්. හරිනේ. මේ රූප දෙක අඳින්න ඉක්මන් කළා. A තඹ කම්බියට වඩා B තඹ කම්බියේ A තඹ කම්බියට වඩා B තඹ කම්බියේ මොකද්ද වැඩි? මොකද්ද වැඩි? A තඹ කම්බියට වඩා B තඹ කම්බියේ මොකද්ද වැඩි? ප්‍රතිරෝධය වැඩිය. A තඹ කම්බියට වඩා B තඹ කම්බියේ ප්‍රතිරෝධය වැඩිය. ප්‍රතිරෝධය වැඩිය. A තඹ කම්බියට වඩා B තඹ කම්බියේ ප්‍රතිරෝධය වැඩිය. එයට හේතුව වන්නේ හේතුවක් ලියන්න. එයට හේතුව වන්නේ A තඹ කම්බියට වඩා B තඹ කම්බියේ මොකද්ද? දිග වැඩි වෙන නිසාය. A තඹ කම්බියට වඩා B තඹ කම්බියේ ප්‍රතිරෝධය වැඩිය. මේ විද්‍යුත් ප්‍රතිරෝධය වැඩිය. A තඹ කම්බියට වඩා B තඹ කම්බියේ විද්‍යුත් ප්‍රතිරෝධය වැඩිය. එයට හේතුව වන්නේ A තඹ කම්බියට වඩා B තඹ කම්බියේ දිග වැඩි වෙන නිසාය. දිග වැඩි වෙන නිසාය. දිග වැඩි වෙන නිසාය. හරිනේ. ගයේට. ඒ කියන්නේ පුතේ මේ බලන්නකෝ. හරස්කඩ වර්ගඵලයේ වැඩි වෙනකොට ප්‍රතිරෝධය අඩු වෙනවා. මාත් එක මේක අඳින්න. නේ ප්‍රතිලෝම සමානුපාතිකයි ලියන්න. හරස්කඩ වර්ගඵලය පුතේ අඩු වෙනකොට ප්‍රතිරෝධය වැඩි වෙනවා. හරි මාත් එක මේක ලියන්න ඉක්මන් කළා. හරි ලියන්න. සන්නායක කම්බියක ප්‍රතිරෝධය සන්නායක කම්බියක ප්‍රතිරෝධය එම සන්නායක කම්බියේ හරස්කඩ වර්ගඵලයට සන්නායක කම්බියක ප්‍රතිරෝධය එම සන්නායක කම්බියේ හරස්කඩ වර්ගඵලයට මොකද්ද? අනුලෝමවද? නෑ. ප්‍රතිලෝම සමානුපාතික වේ. සන්නායක කම්බියක ප්‍රතිරෝධය මේ සන්නායක කම්බියේ හරස්කඩ වර්ගඵලයට මොනලෝමවද? ප්‍රතිලෝම සමානුපාතික වේ.
මම ඊටාම ස්ලෝ යන්නේ හොඳේ. ඊටාම ස්ලෝ යන්නේ. මේක අඳින්න ඉක්මන් කළා. පුතේ මෙයාත් තඹ. මෙයාගේ දිග L මෙයාගේ දිග සමානයි. එකම වර්ගයේ කම්බි දෙකක් දෙකම තඹ කම්බි දිග සමානයි. හරස්කඩ වර්ග බලය වැඩි වෙලා තියෙනවා. හරි. මේ දෙන්නගේ මට මැසේජ් එකක් දාන්න. ප්‍රතිරෝධය වැඩි ඒකද බීකද කියලා. මැසේජ් එකක් දාන්න. යටින් ලියමු. B කම්බියට වඩා A කම්බියේ B කම්බියට වඩා A කම්බියේ හරස්කඩ වර්ගඵලය අඩු බැවින් B කම්බියට වඩා A කම්බියේ හරස්කඩ වර්ගඵලය අඩු බැවින් B කම්බියට වඩා A කම්බියේ හරස්කඩ වර්ගඵලය අඩු බැවින් වැඩි ප්‍රතිරෝධයක් A කම්බියට ඇත. නේ B කම්බියට වඩා A කම්බියේ හරස්කඩ වර්ගඵලය අඩු බැවින් වැඩි ප්‍රතිරෝධයක් කාටද? A කම්බියට ඇත. එහෙනම් ඔයාලට ප්‍රතිරෝධය අඩු කරගන්න ඕන මොකද්ද කරන්න ඕන? සන්නායක කම්බියේ දිග අඩු කරන්න ඕන. හරස්කඩ වර්ගඵලය වැඩි කරන්න ඕන. ඔන්න. හරිනේ. දැන් බලාගෙන ඉන්න මේ. ප්‍රතිරෝධය කෙරෙහි. එහෙනම් වැඩිම ප්‍රතිරෝධයක් තියෙන අපේ සිලබස් එකේ අහන කෙනා නික්‍රෝම්. පුතේ මෙයා මිශ්‍ර ලෝහයක්. ඒ කියන්නේ මෙයා හැදෙන්නේ නිකල් වලට ක්‍රෝමියම් එකට එකතු කරලා තමයි නික්‍රෝම් හැදෙන්නේ. මෙයාගේ අම්මයි තාත්තා නික්‍රෝම්ගේ අම්මයි තාත්තයි නිකල් සහ ක්‍රෝමියම්. නිකල් කියන්නේ Ni ක්‍රෝමියම් Cr. නිකල් සහ ක්‍රෝමියම් කියන ලෝහ දෙක එකට එකතු කරලා තමයි පුතේ නික්‍රෝම් කියන මිශ්‍ර ලෝහය හදන්නේ. එයාගේ ප්‍රතිරෝධය මොන විදුලි ප්‍රතිරෝධය ඉතාමත්ම වැඩි. ඔන්න. දැන් ප්‍රතිරෝධය අඩු කට්ටිය මට කියන්න. තඹ. ඒ කියන්නේ පුතේ සන්නායක කම්බියෙන් තඹ ගන්නෙ. තඹ වලින් විදුලිය හොඳින් ගමන් කරන කිසිම බාධකයක් නැහැ. ඇලුමිනියොත් හොඳයි. නේ ඇලුමිනියම් හා තඹ හොඳ සන්නායක ප්‍රතිරෝධය බිඳුව නෙවෙයි. ප්‍රතිරෝධයේ අඩුම කියන්නේ ප්‍රතිරෝධ ශූන්‍ය වස්තු මේ ලෝකේ නැහැ හොඳේ. ප්‍රතිරෝධ ශූන්‍යයක් වන ද්‍රව්‍ය මේ ලෝකේ නැහැ. පොඩි හරි ප්‍රතිරෝධයක් තියෙනවා. ප්‍රතිරෝධය අඩු කට්ටිය තමයි කවුද? අඩු කට්ටිය තමයි කවුද? තඹ සහ ඇලුමිනියම්. රත්තරන් වල ප්‍රතිරෝධය ටිකක් අඩුයි. ඔය ඒක හරි. හරිද? හරි. අපි යටින් ලියමු. ප්‍රතිරෝධය වැඩිම මිශ්‍ර ලෝහය වන්නේ නික්‍රෝම්ය. බොඩි ලියලා තියෙන්නේ. ප්‍රතිරෝධය වැඩිම මිශ්‍ර ලෝහය වන්නේ නික්‍රෝම්ය. හරි මේක ලියා ගන්න. නික්‍රෝම්ය. පුතේ යාගේ ප්‍රතිරෝධය ඉතාමත් වැඩි. එයා හදන්නේ නිකල් සහ ක්‍රෝමියම් එකට එකතු කරලා. ප්‍රතිරෝධය වැඩි මිශ්‍ර ලෝහය වන්නේ නික්‍රෝම්ය. හරි ඉක්මන් කරන්න. මේක අඳ ගන්න මේක ලියන්න. ප්‍රතිරෝධය අඩුම ද්‍රව්‍ය වන්නේ තඹ සහ ඇලුමිනියම්ය. ප්‍රතිරෝධය අඩුම ද්‍රව්‍ය වන්නේ තඹ සහ ඇලුමිනියම්ය. නික්‍රෝම් කම්බිය තුලින් විදුලිය ගමන් කරනවා. හැබැයි ගමන් කරාට ඊටමත් විද්‍යුත් ප්‍රතිරෝධී හින්දා ඒ විදුලිය යන්න දෙන්නේ නැහැ. ලොකු බාධාවක් ඇති කරනවා. අන්නේ බාධායේ ප්‍රතිඵලයක් විදියට විදුලියපත් වෙනවා තාපය බවට. ඒ තාපය ලැබෙනවා කාටද? මෙන්න මේකේ තියෙන වතුර වලට. ජලය රත් වෙනවා. විදුලි ස්ථිරිකේ තියෙන නික්‍රෝම් කම්බියක්. නික්‍රෝම් කම්බිය තුලින් විදුලිය යන්න දෙන්නේ නැහැ. බොහොම අමාරුවෙන් යන්නේ. ඒතර විදුලියපත් වෙනවා තාපය බවට. ඒ තාපය ලැබෙනවා යකඩ ප්ලේට් එකට. යකඩ ප්ලේට් එක රත් වෙනවා. ශක්ති පරිවර්තනය මට කියන්න. විදුලිතලයක් තාප ශක්තිය. ඔන්න. හරිද? සන්නායක කම්බියක
සන්නායක කම්බියක ප්‍රතිරෝධය කෙරෙහි සන්නායක කම්බියක ප්‍රතිරෝධය කෙරෙහි සන්නායක කම්බියක නැත්නම් ප්‍රතිරෝධයක කිව්වත් අවුලක් නැහැ හොඳේ. සන්නායක කම්බියක ප්‍රතිරෝධය කෙරෙහි අභ්‍යන්තර සාධක ලෙස සන්නායක කම්බියක ප්‍රතිරෝධය කෙරෙහි අභ්‍යන්තර සාධක ලෙස අභ්‍යන්තර සාධක ලෙස අභ්‍යන්තර සාධක ලෙස අභ්‍යන්තර සාධක ලෙස හරි දැන් බලන් ඉන්න. අර බෑනේ කිලියන්නේ වැඩි වෙන්නේ නැහැ. සන්නායක කම්බි වර්ගය සන්නායක කම්බියේ දිග සන්නායක කම්බියේ හරස්කඩ වර්ගඵලය ඔන්න සාරනේ සන්නායක කම්බියක ප්‍රතිරෝධය කෙරෙහි බලපාන බාහිර සාධකයේ ලෙස උෂ්ණත්වය බලපායි. ඔය දන්නවද? උෂ්ණත්වයයි ප්‍රතිරෝධයයි මොනලෝමද? අනුලෝම සමානුපාතිකයි. මම ඒ කියන්නේ කිව්ව පුතේ අර ඕම් නියමයේදී පුතේ උෂ්ණත්වය වැඩි වුණොතින් ප්‍රතිරෝධයත් මොකද වෙන්නේ? වැඩි වෙනවා. උෂ්ණත්වය අඩු කරවොතින් ප්‍රතිරෝධයත් අඩු වෙනවා. යටිල්ලියම රූලක තැරලා සන්නායක කම්බියක උෂ්ණත්වය වැඩි වෙන විටදී සන්නායක කම්බියක උෂ්ණත්වය වැඩි වෙන විටදී සන්නායක කම්බියක උෂ්ණත්වය වැඩි වෙන විටදී එහි ප්‍රතිරෝධය වැඩි වේ. සන්නායක කම්බියක උෂ්ණත්වය වැඩි වෙන විටදී එහි ප්‍රතිරෝධය වැඩි වේ. ඒ ප්‍රතිරෝධය වැඩි වේ. ඔන්න. හරිනේ? පුතේ උෂ්ණත්වය වැඩි වෙන්න ප්‍රතිරෝධය වැඩි වෙනවා. එහෙනම් මම මේ කරන දේ බලන්න. R අනුලෝම සමානුපාතිකයේ උෂ්ණත්වයට R සමානයි rho L බෙදීම A. එහෙනම් මම කරන විදිය බලන්න. දැන් මේ ටිකනේ සාධක ටික. මම හරස්කඩ වර්ගඵලය මොකද්ද කරන්නේ? වැඩිම කරනවා. දිග අඩුම කරනවා. උෂ්ණත්වයත් අඩුම කරනවා. ඔන්න. උෂ්ණත්වය අඩු කරා. දිග අඩු කරා වර්ගඵලය වැඩි කරා. මෙන්න. සෙල්සියස් අංශක ඍණ 10 විතර ගබඩා කරනවා. මොන බලන්න. මට ඕන ප්‍රතිරෝධය අඩුම කම්බියක් හදා ගන්න. මම මොකද කරන්නේ? ඒ කම්බියේ මහත කම්බියක් හදන මේ. ඒ කම්බියේ දිග අඩු කරනවා. ගිහිල්ලා සෙල්සියස් ඍණ ගානක ගබඩා කරනවා. අන්න උෂ්ණත්වය අඩු කරා. උෂ්ණත්වය අඩු වෙන ප්‍රතිරෝධය අඩු වෙනවා. දිග අඩු වෙන ප්‍රතිරෝධය අඩු වෙනවා. වර්ගඵලය වැඩි වෙන ප්‍රතිරෝධය අඩු වෙනවා. අන්න එහෙම වුණොතින් මෙන්න මේ ප්‍රතිරෝධයගේ ඊටාත්ම අඩුවේ. ඊටාත්මත් අඩුවේ. මට වන පුතේ ප්‍රතිරෝධය වැඩි කම්බියක් හදා ගන්න. ගොඩක් වැඩි වෙන්න ඕන. එහෙනම් මම මොකද කරන්නේ? පුළුවන් තරම් සිහින් කම්බියක් ගන්නවා. ඔව්. පුළුවන් තරම් සිහින් කම්බියක් කරන දිග වැඩි කරනවා. ඔන්න. දිග වැඩි කරනවා. දැන් මේ කම්බිය A. මේ කම්බිය B. අන වර්ගඵල ඉතාමත් අඩුයි. දිග ඉතාමත් වැඩි. උෂ්ණත්වය සෙල්සියස් 100යි. දැන් මට කියන්න. Aට වඩා B උෂ්ණත්වය මේ Aට වඩා B ගේ ප්‍රතිරෝධය මොකක් කරනවද? ගොඩක් වැඩි. එහෙනම් මතක තියාගන්න ප්‍රතිරෝධය කෙරෙහි බලපාන්නේ සාධක හතරක් බලපානවා. උෂ්ණත්වය ඒ බාහිර සාධකයක්. ඒක අපි එළියෙන් ඉන්න එකක්. බාහිර සාධකය සන්නායක කම්බි වර්ගයේ තඹද නික්‍රෝම්ද ඇලුමිනියම්ද කියන එක. සන්නායක කම්බියේ දිග හරස්කඩ වර්ගඵලය. ඔන්නෝ හතර අපිට මේන්ටේන් කරන්න පුළුවන්. පුතේ පාලනය කරලා ප්‍රතිරෝධය වෙනස් කරන්න පුළුවන් ස්ථිර ප්‍රතිරෝධය හදනකොට. හැබැයි ස්ථිර ප්‍රතිරෝධය හදලා ඉවරනාට පස්සේ වෙනස් කරන්න බෑ. වෙනස් කරන්න පුළුවන් එතකොට උෂ්ණත්වය විතරයි. මම කියන්නේ ස්ථිර ප්‍රතිරෝධයක ප්‍රතිරෝධය අපිට හරිද ස්ථිරගයක තියෙනවා.
ප්‍රතිරෝධකයේ පුතේ හදලා ඉවරුනාම අපිට මේ සාධකයේ මෙයා වෙනස් කරන්න බෑ. හදලා ඉවරනේ දැන්. එතකොට වෙනස් කරන්න පුළුවන් උෂ්ණත්වයේ කියන සාධකේ විතරයි. ස්ථිර ප්‍රතිරෝධකයක. හැබැයි අර විචල්්‍ය ප්‍රතිරෝධක හා ආලෝක සංවේදී ප්‍රතිරෝධක වල නම් ප්‍රතිරෝධ වෙනස් කරන්න පුළුවන්. හරිනේ. ඔය මල්ලි මොකද්ද මේ අහන ප්‍රශ්න? සිහින් කම්බියක් කියලා කියන්නේ පුතේ වර්ගඵලය අඩුයි කියන එක. අනේ වර්ගඵලය අඩු වෙන ප්‍රතිරෝධය වැඩි වෙනවා. එහෙනම් මට ඕන ප්‍රතිරෝධය අඩු කම්බියක් හදන්න. මම මොකද කරන්නේ? වර්ගඵලය වැඩි කරලා, දිග අඩු කරලා, සෙල්සියස් අංශක ඍණ ගානක ගබඩා කරනවා. මට ඕන පුතේ ප්‍රතිරෝධය වැඩි කම්බියක් හදා ගන්න. එහෙනම් මොකද කරන්නේ? කම්බිය සිහින් කරලා, දිග වැඩි කරලා, සෙල්සියස් අංශක 100ක විතර ගබඩා කරනවා. නික්‍රෝම් වලින් හදන්නේ තව. අන්න ලස්සනයි එතකොට. මේක හදනවා නික්‍රෝම් වලින්. දැන් පට්ට ප්‍රතිරෝධයක් තියෙන්නේ කාටද? බීට. මම මේක හදනවා තඹ වලින්. අන්න ඒකේ ප්‍රතිරෝධය ඉතාමත් අඩුයි. ඔච්චරයි. හොන්න. මම අඳින්නම් සීත් අඳින්නම් කොතන? මෙන්න සී. කොහොමද පුතේ තියෙන්නේ සී? මෙන්න සී. කොහොමද පුතේ සී තියෙන්නේ? ඉතින් සී ගබන් R සමානයි රෝයල් බෙදීම Aට පුතේ. අන්න ඒගයාගේ වැඩි වෙන්න මේ සෝරි. ඔව්. ඒගයාගේ අඩු වෙන්න මේනේ අඩු වෙන්න R ගාගේ වැඩි වෙනවා. එහෙනම් වැඩිම ප්‍රතිරෝධයක් තියෙන්නේ පුතේ Cට. මේ Cට. Cගේ ප්‍රතිරෝධය වැඩි. ප්‍රතිරෝධය වැඩි කියලා කියන්නේ අඩු විදුලියක් ගමන් කරන්න බල්බ් එකට. එතකොට මොකද වෙන්නේ? බල්බ් එකේ දීප්තිය අඩු වෙනවා. එහෙනම් මින් නිගමනය කළ හැක්කේ කුමක්ද? සන්නායක කම්බයක ප්‍රතිරෝධය කෙරෙහි හරස්කඩ වර්ගඵලය බලපාන බවය. හරි 107ට යන්න. මැසේජ් එකක් දාන්න 104 උත්තරේ. ඉක්මන් කරන්න. මැසේජ් එකක් දාන්න උත්තරේ. ඔව්. උදේ දීප්තිය අඩු වෙන පිළිවෙල. වැඩිම දීප්තියක් තියෙනවන කාටද බලන්න. මේ වැඩිම දීප්තියක් තියෙනවන කාටද? දැන් මෙහෙමනේ. දැන් මේ දැන් දන්න දේවල් හොඳේ. R සමානයි rho L බෙදීම A. පුතේ දිග අඩු වුණොතින් ප්‍රතිරෝධයත් අඩු වෙනවා. එහෙනම් පුතේ අනිවාර්යයෙන්ම දීප්තිය වැඩිම තියෙන්නේ C ගේ. ඊළඟට B ගේ. ඊළඟට A ගේ. ඔන්න. ඔහොම වෙන්න ඕන. CBA. මින් නිගමනය කළ හැක්කේ කුමක්ද? සන්නායක කම්බියක දිග වැඩි වෙන විටදී ප්‍රතිරෝධයද වැඩි වෙන බවය. නැත්තම් සන්නායක කම්බියක දිග අඩු වන විටදී ප්‍රතිරෝධයද අඩු වන බවය. ඔච්චර නිගමනය කරන්න ඕන ලියන්න ඒක. එහෙනම් උත්තරේ CBA නිගමනය ලියන්න සන්නායක කම්බියක ප්‍රතිරෝධය සන්නායක කම්බියක දිග අඩු වන විටදී ප්‍රතිරෝධයද අඩු වන බවය. නැත්නම් සන්නායක කම්බියක දිග වැඩි වන විටදී ප්‍රතිරෝධය වැඩි වෙන බවය. ඔන්න. අපි ඉක්මන් කරමු. හරිනේ නේද? ඔච්චරයි.